එතකොට ආරම්භයකට හිටියට තප්පරයක් ඇද්දි B 20ක් ඇද්දි A 25ක් යනවා. 5ක් ඉස්සරහින්නේ. තව තප්පරයක් ඇද්දි B තව 20ක් ඇද්දි A 25ක් යනවා. ඔය වගේ හැම තප්පරයකටම B ට වඩා A යනවනේ 5ක් වැඩිපුර. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දේ හැම තප්පරයකදීම B වට වඩා වැඩිපුර 5ක් යන හින්දා මොකද වෙන්නේ? A කියන කෙනා පහ ඉස්සර වෙනවා. මේ වගේ අපිට ලේසි හිතන්න B ට වඩා A 5ක් වැඩිපුර යන හින්දා අපි හිතනවා B නවත්තලා A කීයෙන් යනවා කියලාද? B යන්නේ A 5න් යනවා වගේ අපිට හිතන්න පුළුවන්. ඔන්න ඔක තමයි සාපේක්ෂ චලිතය කියලා කියන්නේ. අපි මේක වෙනම ඉගෙන ගන්නවා. නමුත් මම මේ ගාන හදන්න ලේසියට මම මේ කියන්නේ. එහෙනම් අපිට පුළුවන් නෑ මේකේ B යන්නේ නැහැ කියලා හිතන්න. B යන්නේ B මෙතනමයි කියලා හිතන්න. හැබැයි A යනවා 5න් කියලා හිතන්න. 25 යන්නේ 5න් කියලා හිතන්න. මොකද B ට වඩා A යන්නේ 5යිනේ. එතකොට B මෙතනම නම් A ට B ඉස්සර කරන්න. දැන් B මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න ඔබ. ඒතර A 5න් ගිහලා හෝම රවුමක් ගිහලා මෙතෙන්ට ආපුවම තමයි B ට B පහව කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඒට. හොඳට තේරුම් ගන්න ඕන B නවත්තලා A 5න් යනවා කියලා හිතන්න. එහෙනම් හිතලා කියන්න A ට කොච්චර දුරක් යන්න ඕනද? මීටර් 3000 කිලෝමීටර් 3ක්. යන්නේ මොන වේගෙන්ද? 25න් නෙමෙයි 5න්. එහෙනම් S සමාන UT දැම්මොත් S කියන්නේ 3000යි. වේගය 5යි. එහෙනම් තප්පර කීයක්ද? S සමාන UT දැම්මොත් කාලෙනවා තප්පර 600ක් කියලා. 3000 බෙදීම 5. තප්පර 600ක් කියලා එනවා. එහෙනම් පළමු වරට ඒට B පහව කරන්න නම් මොලේ ඉඳලා තප්පර කීයක්ද? 600ක් යනවා. ඇත්ත කතාව ඕක නෙමෙයි. Bත් යනවා, ඒත් යනවා. නමුත් Bට B පහව කරගෙන ඒට පළමු වරට යන්න පුළුවන් ඉන්නේ තප්පර 600 වෙද්දි. තව තප්පර 600ක් ගියොත් දෙවෙනි වතාවට පහව වෙනවා. තව තප්පර 600ක් ගියොත් තුන්වෙනි වතාවට පහව වෙනවා. කොහොමයි එන්නේ? හරි. එහෙනම් පොඩ්ඩක් ලියලින් මෙහෙම සෑම තප්පරයකදීම B ට වඩා 5 මීටර වැඩියෙන් B ට වඩා 5 මීටර වැඩියෙන් A ගමන් කරන බැවින් B නිශ්චලයයි සලකා A රථය 5 ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරන්නේ යයි සැලකිය හැකිය. එවිට B නිශ්චලව සිටින නිසා කියන්නේ B නිශ්චලයි කියලා සලකන නිසා එවිට B නිශ්චලයයි සිතන නිසා කියන්නේ බිම වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ B. Aට B ව පසු කිරීමට නම් 3 කිලෝමීටර කියන්නේ වටයක් ගමන් කිරීමට සිදුවේ. එහෙනම් ඒ සමාන UT දාලා ගන්න තප්පර කීයක්ද යන්නේ? තප්පර 600යි කියලා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙන් බලන්න. පස්වෙනි ප්‍රශ්නේ. මෙමය කියන්නේ බස් රථයක් 20ක වේගයෙන් තත්පර 40ක කාලයක්ද 30ක වේගයෙන් තත්පර 60ක කාලයක්ද එකම දිශාවට ගමන් කරයි. ගමන් කළ මුළුදුර ප්‍රමාණයත් සම්පූර්ණ චලිතය සඳහා මධ්‍යන වේගයත් ගණනය කරන්න. ඔන්නේ දත් අපි මෙහෙම දෙයක් කතා කරා පළවෙනි වීඩියෝ එකෙන් කමක් නැහැ. බස් රථයක් තියෙනවා මෙහෙම. මම පොඩිට දින්නම්. එයා 20ක වේගෙන් යන්නේ. තප්පර කීයක්ද යන්නේ? 40ක් ගිහිල්ලා මෙතෙන්ට එනවා. මම මෙතන A කියන්නම් මෙතන B කියන්නම්.
ඊළඟට මෙතනින්ම නෙමෙයි මේ ටික කාලය තුල යන වේගය කීයද 20යි කියලා ගන්නවා. hello 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 ඊළඟට එතන ඉඳලා තව ටිකක් යනවලු කොච්චර වේගෙන්ද 30ක වේගෙන් තප්පර කීයක්ද තප්පර 60ක කාලයක් තමයි යනවා කියන්නේ එතන C කියමු A නම් B ට යනවා 20ක වේගෙන් තප්පර 40ක් ඊටු ටික 30ක වේගෙන් යනවා තප්පර කීයද 60ක් එහෙනම් අහන්නේ ගමන් කළ මුළු දුර ප්‍රමාණයයි චලිතය සඳහා මධ්‍යම වේගයයි. දැන් මේ ටිකේ අපිට S ලියන්න පුළුවන් S සමානයි UT දාලා කීයද 20 වරක් 40. කීයද 800යි මීටර. මේ ටික S සමානයි UT දැම්මොත් S2 කියන්න මේක S1 කියමු කීයද? U 30යි T 60යි. එහෙනම් කීයද 1800යි. එහෙනම් ගමන් කළ මුළු දුර වෙන්නේ කීයක්ද? මෙතන එනවා 800ක් මෙතන 1800ක් දෙක එකතුව. එහෙනම් v මධ්‍යන ගන්න පුළුවන් කොහොමද? S1 දන S2 එකතු කරලා T1 දන T2 ගෙන් බෙදනවා. T1 මේක T2 මේක කීයද එහෙනම්? ගමන් කළ මුළු දුර වෙන්නේ 800 දන 1800. ගමන් කළ මුළු කාලය වෙන්නේ කීයද 40 දන 60. එහෙනම් සුළු කරන්න 2600 බෙදීම කීයද 100. තප්පර මීටර 26යි කියලා උත්තරේ එනවා. තප්පර මීටර 26ක් තමයි මුළු චලිතය සඳහා මධ්‍යන නැත්නම් සාමාන්‍ය අගය. අපිට කියන්නේ ප්‍රවේග දෙකේ මධ්‍යක අගය කීයද? දැන් අපි ඉගෙන ගත්ත මධ්‍යක ප්‍රවේගය, ප්‍රවේග දෙක මධ්‍යක අගය කියලා එකක්. මොකක්ද ඒ? ප්‍රවේග දෙක 20 සහ 30 නම් 20යි 30යි එකතු කරලා දෙකෙන් බෙදනවා. කීයද? 20යි 30යි නම් 50යි දෙකෙන් බෙදුවොත් 25යි කියලා මධ්‍යක අගය ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි වඩා හොඳ අගය වෙන්නේ මුළු චලිතය මොකද සමාන කාල නෙමෙයි. ඒ නිසා 25 නෙමෙයි ටිකක් වැඩි පැත්තට බර වෙලා 26 තමයි මධ්‍යන වේගය වෙන්නේ. එහෙනම් උත්තරය සුළු කරගන්න ඊළඟ මම එනවා 6 වෙනි ප්‍රශ්නෙට. එතන කියනවා මෙහෙම දෙයක්. 6 වෙනි ප්‍රශ්නේ වස්තුවක් u නියත වේගයෙන් t1 කාලයක්ද v නියත වේගයෙන් t2 කාලයක්ද w නියත වේගයෙන් t3 කාලයක්ද ගියා නම් චලිතයේ සාමාන්‍ය වේගය කියන්නේ mean velocity එක අපිට පෙන්නන්න කියලා කියනවා මෙහෙම. මම මෙහෙම ගන්නම් t1 කාලයක් යනවා u වේගයෙන් T2 කාලයක් යනවා v වේගෙන් T3 කාලයක් යනවා w වේගෙන් u v w. එතකොට අහන්නේ චලිතයේ සාමාන්‍යනේ v සාමාන්‍ය නැත්තම් මධ්‍යන ගන්නවා නම් කොහොමද? ගමන් කළ මුළු දුර හොයලා ගතච්ච කාලයෙන් බෙදන්න එපේ. ගතච්ච කාලය නම් T1 T2 T3 එකතුවනේ. S කීයද? මේ ටිකේ S කීයද? U දන්නෝ T දන්න නේ S කියන්නේ UT UT1. මේ ටිකේ කීයද? VT2. මේ ටිකේ කීයද? WT3. T1 දන T2 දන T3 කියලා ගන්න පුළුවන්. ඔන්න එක එක ප්‍රමාණ එක එක කාල ගමන් කරන වේග දුන්නොත් අපිට පුළුවන් කෙලින්ම චලිතය සඳහා mean velocity එක mean speed එක අපිට ගන්න පුළුවන් මේ ආකාරයට. එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ
ඔය වගේම එකක්. හැබැයි එතන දුරවල් දීලා තියෙන්නේ. බලන්න. උත්සාහ කරමු. මෙම කියනවා වස්තුවක් තම චලිතයේ x දුරක් u නියත වේගයෙන්ද y දුරක් v නියත වේගයෙන්ද z දුරක් w නියත වේගයෙන්ද යනවලු. මෙහෙම දෙන්නම්. මේ ටික x කියමු. ඒ ටික කියන්නේ u වේගෙන්. මේ ටික y කියමු. ඒ ටික කියන්නේ v වේගෙන්. මේ ටික z කියමු. ඒ ටික කියන්නේ w වේගය. ඔන්න සමාන කාල නෙමෙයි. x දුරක් y දුරක් z දුරක් එක එක දුරවල් එක එක වේග වලින් යනවා. එහෙනම් අහන්නේ මේ චලිතයට සාමාන්‍ය වේගය අහන්නේ. කීයද? ඉතින් දුරවල් දන්නවනේ x y z නම් ගමන් කළ මුළු දුර දන්නවනේ. x ගියා y ගියා z ගියා. ගමන් කළ මුළු දුර කීයද? x ධන y ධන z. එහෙනම් මම ලියනවා v මධ්‍යන නැත්නම් v සාමාන්‍ය කියන්නේ s1 ධන s2 ධන st බෙදීම t1 ධන t2 ධන t3 තුන් දෙනෙක් කියන නිසා මෙතන s ධන s1 s2 st කියන්නේ x ධන y ධන z නේ. ඒක හරි. t1 කීයද t2 කීයද t3 කීයද? මොන මොනවද දාන්න එපා. දැන් මේ ටිකේ වේගය දන්නවා, දුර දන්නවා, කාලය දන්නේ නැහැ. S සමාන ut හින්දා t ඕන නම් අපිට පුළුවන් s බෙදීම u කියලා ගන්නනේ. මට කියන්න කාලය ලැබෙන්නේ මොනව බෙදීම මොනව කියලාද? කාලය ලැබෙන්නේ විස්ථාපනයේ බෙදීම වේගය කියලානේ. නැත්නම් ප්‍රවේගය කියලානේ. කාලය කියන්නේ විස්ථාපනයේ බෙදීම ප්‍රවේගය. එතකොට මෙතන විස්ථාපන x වේගය u. එහෙනම් මේ ටිකේ කාලය කීයද? කාලය යන්නේ දුර බෙදීම වේගය. කීයද? දුර x වේගය u. එහෙනම් t1 කියන්නේ x බෙදීම u. t2 කියන්නේ කීයද? y බෙදීම v. t3 කියන්නේ z බෙදීම w. ඔහොමයි එන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් සුරු කරොත් මේක x ධන y ධන z එනවා ලාවේ හරිය මොකද එන්නේ? u v w පොදු හරය ගන්න. බන්නේ මේක ලියන්න. මම මෙහෙ ලියන්නම් x ධන y ධන z එනවා u v w පොදු හරය ගත්තොත් මෙතන කොහොමද? මේක තමයි ප්‍රධාන බෙදීම. මෙතන ඉන්නේ කොහොමද? u v w ගත්තාම මෙතන u තියෙන නිසා x v w වෙනවා. ධන y v තියෙන නිසා u w වෙනවා. z u v වෙනවා. එහෙනම් සුරු කරොත් x ධන y ධන z එනවා උඩ මෙන්න මේ බෙදීමක බෙදීමන් නිසා මේකත් උඩට එනවනේ. එහෙනම් u v w මෙතෙන්ට එනවා. එතන කීයද? v w x u w y u v z. ඔන්න අපිට පුළුවන් උත්තරේ ගන්න. ඔන්ටිය සුළු කිරීමේ තියෙන ප්‍රශ්නයක් ඔන්න අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් සුළු කිරීම හුරුදු වෙන්න ඕනේ. ඔයාලා දැන් සාමාන්‍ය පෙළ මට්ටම හොඳින් අවසන් කරලා අවිල්ලා ඉන්නේ ඒ ලෙවල් වලට බොහෝ විට මැස් වලට ඒ ඇති. ඒ තිබුණා කියන එක වැදගත්. ලොකු වැදගත් වන්නේ පාඩමට. නමුත් ඒකක් ගත්තා නම් එතනින් ඔයාලට ගණනය කිරීම පිළිබඳ ගැටලුවක් නැති වෙන්න ඕනේ. මොකද කරන ගැටලුවක් තිබුණා නම් ඒන්නේ නැහැ නේ. ඉතින් එතනදී ඒද බීද තිබ්බ කියන ප්‍රශ්නයක් නැහැ. මේක සුළු කිරීම දන්නවා නම් ඔයාලට ඒ තිබ්බත් එකයි බී තිබ්බත් එකයි. මේ සුළු කිරීම අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන්ම හදා ගන්න ඕන. ප්‍රධාන බෙදීම මොකක්ද? ඒ වගේ තැන් පටලගත්තොත් වර්ධිනවා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයම බලන්න. ඊළඟ ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ මම කරන්නේ නැහැ. මොකද හේතුව ඒ වගේම එකක් එදා මම කරා. ඒ නිසා ඒකට කරන්න අවශ්‍ය නැහැ. උත්තරේනේ කීයක්ද? දුම්රිය දෙකක වේග දීලා තිනවා 10යි 20යි කියලා. එතකොට මුණ ගැහෙන්න යනවා තපර 100ක් කෙලෙන්නේ.
එතකොට ගමන් කළ දුර මීටර් 5000ක් කෙලෙයි මුළු දුර. එතකොට ඔන්න 9 වෙනි ප්‍රශ්නේ මම දැන් කරන්නේ ඒක කරා වගේම කරන්න තියෙන සරල දෙයක්. පන්තියේදී අපි ඒක කතා කරමු නැති ප්‍රශ්න. ඊළඟට මම දෙවෙනි පිටුවට එනවා. ඒක නියත තෝරණයෙන් සිදු කරන චලිත සම්බන්ධ ගැටලු. ඒ කියන්නේ චලිත සමීකරණ පිළිබඳව තියෙනවා. මම එන චුට්ටක් මතක් කරලා ඉන්නම්. අපි ඔප්පු කරා u වේගයෙන් ගමන් ආරම්භලා ඒ තෝරණයෙන් චලිත වෙලා අවසාන වේගයේ v වෙනකොට ලබා ගන්නා විස්ථාපන s නම් ආරම්භක වේගයේ u අවසාන වේගයේ v ප්‍රවේග මේවා කියලා කියනවා නම් හොඳයි. ආරම්භක ප්‍රවේගයේ u අවසාන ප්‍රවේගයේ v තෝරණයේ a කාලයේ t විස්ථාපන s නම් මෙන්න මේවා අතර අපි සමීකරණ පහක් එදා ගොඩනැගුවා. මොකක්ද මේ පළවෙනි තෝරණයේ අර්ථ දැක්වීමෙන් v සමානයි u ධන at කියලා සම්බන්ධයක් අපි ගොඩනැගුවා. ඊළඟට s සමානයි u ධන v බෙදීම 2යි t කියලා තව සම්බන්ධයක් ගොඩනැගුවා. ස්ථාපනය කියන්නේ මධ්‍යක ප්‍රවේගය වඩා කාලය කියලා. මේ දෙකෙන් අපි තව සම්බන්ධයක් ගත්ත s සමානයි ut ධන භාගයේ t වර්ගය කියලා. ඊළඟට අපි තවත් සම්බන්ධයක් හැදුවා v වර්ගය සමානයි u වර්ග ධන 2as කියලා. මේ හතර අනිවාර්යයෙන් ලියා ගන්න. ඊට අමතරව මේ වගේම එකක් තව හැදුවා s සමානයි vt ඍණ භාගයේ t වර්ග කියලා. අතන මේක එච්චර වැදගත් එකක් නෙවෙයි. ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔන්න මේ චලිත සමීකරණ කියලා මේ හතර නෝට් කරගෙන ඊට පස්සේ උදාහරණ වලට යන්න. අපි දැන් උදාහරණ කිහිපයක් කරන්න යනවා. එතකොට v s v වර්ග. හරි. මෙන්න මේ චලිතය සම්බන්ධ වෙන ප්‍රධාන සමීකරණ හතර චලිතේ රාශි කීයක් තියෙනවද? u තියෙනවා, v තියෙනවා, a තියෙනවා, s තියෙනවා, t තියෙනවා. මොකද u ආරම්භක ප්‍රවේගය. මොකද v අවසාන ප්‍රවේගය. මොකද a ත්වරණය. මොකද s විස්ථාපනය. දුර නෙමෙයි විස්ථාපනය. මොකද t කාලය. ඔන්න ඔය රාශි පහ සම්බන්ධ කරන සමීකරණ හතරක් තමයි අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ. එහෙනම් අපි සමීකරණ යොදන්න කලින් ඔයාලා අවශ්‍ය නැති මේ ටික ලියා ගන්නකො. ඊට පස්සේ අපි සමීකරණ වලට යමු. ගන්න බලන්න ටියුට් එකේ දෙවෙනි පිටුව එහෙමනම් දෙවෙනි පිටුවේ 10 වෙනි ප්‍රශ්නේ මම කරන්නේ නැහැ. මොකද හේතුව ඒ අපි ඔප්පු කරපේකමයි තියෙන්නේ ඒ ටික සම්පූර්ණ කරගන්න. ඒත් එකම 11 වෙනි ප්‍රශ්නේ මම කරන්නේත් නැහැ. මොකද කෙලින්ම ආදේශ කිරීම හුරු වෙන්නයි මේ ප්‍රශ්න තියෙන්නේ 11 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ රාශි 3ක් දීලා 4 5 හොයන්න තියෙන්නේ. එතනින් මුල් වීඩියෝ එක තාම බලපු නැති අය ලියලා ඉන්න මෙතනින් චලිතය සම්බන්ධව රාශි 5ක් පවතී. මේ පහ චලිතය සම්බන්ධ රාශි 5ක් පවතී. ඒවායින් ඕනෑම රාශි 3ක් දන්නා විට හතරවන සහ පස්වන රාශි ගණනය කිරීම සඳහා මෙම සමීකරණ යොදාගත හැකිය. හරි. ඊළඟට එහෙනම් අපි ප්‍රශ්න වලට යමු. ඔන්න 10 11 තනියම කරන්න. මම ඔන්න සමීකරණ හුරු වෙන්න උදාහරණ කීපයක් ඉස්සලම කරලා ඉන්නම්. 12 වෙනි උදාහරණය ගන්නකො. ටියුට් එක නැතිවට කියන්නම්. 30ක ප්‍රවේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් තප්පර 10ක කාලයක් තුලදී 3ක තෝරණේ යනවලු. ආරම්භක වේගය 30යිලු.
උන U දීලා තියෙනවා. තප්පර 10ක්ලු චලිත වෙන්නේ. බයිසිකලයක් කියලා දැන් බයිසිකලයක් අඳින්න ඕනේ නැවාලා. මොටර රථයක් කියලා මේ කාර් එකක් අඳින්න අවශ්‍ය නැහැ. මෙතනින් තප්පර 10ක් යනවලු 3ක තුවරණයක් දීලා තියෙනවා. එතන අහන්නේ මොනවද? අවසාන ප්‍රවේගය දන්නෙත් නැහැ. විස්ථාපනය දන්නෙත් නැහැ. එහෙනම් මේ චලිතය බලන්න රාශි 3ක් දන්නවා 2ක් දන්නේ නැහැ. එහෙනම් දැන් බලන්න චලිත සමීකරණයක්. අපි දැම්මොත් මොකක්ද දෙන්නේ? u දන්නවා, a දන්නවා, t දන්නවා, v ඕනනම් අපිට පුළුවන් v සමානයි u ධන at දාන්න. u කීයද? 30යි. a කීයද? 3යි. t 10යි. එහෙනම් සුරු කරන්න. 30යි. එතන 30යි. 30යි කීයක්ද? 60ක් කියලා එනවා ප්‍රවේගය. 60ක් කියලා එනවා. ආරම්භයේ 30යි අවසන්යේදී 60යි. එහෙනම් මේ කාලය තුල ගමන් කළ දුර කීයද? විස්ථාපනය කීයද? S සමානයි u ධන v බෙදීම 2යි t දාන්න පුළුවන්, වෙනස් සමීකරණ දාන්න පුළුවන්. කීයද? u 30යි නම් v 60යි නම් 30 ධන 60 බෙදීම දෙකොන්න මධ්‍යක ප්‍රවේගයන වෙන්නේ. වරක් t කීයද? තප්පර 10යි. එහෙනම් සුරු කරොත් කීයද එන්නේ? 60යි 30යි 90යි. දෙකෙන් බෙදුවොත් 45යි වරක් 10යි. කීයද? තප්පර 10 තුල යනවා මීටර් 450ක් කියලා උත්තරය ලැබෙනවා. එහෙනම් 13 වෙනි ප්‍රශ්නයෙන් බලන්න. එතනදී කියනවා දෙකක නියත ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් 11 වන තප්පරය තුල ගමන් කළ දුර 25 මීටර නම් වස්තුවේ ආරම්භක ප්‍රවේගය ගණනය කරන්න ඕනේ. චුට්ටක් හිතන්න දෙන ප්‍රශ්නයක්. දෙකක නියත ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් 11 වෙනි තප්පරය තුල යනවනේ මීටර 25ක්. ආරම්භක වේගය දීලා නැහැ. 11 වෙනි තප්පරය තුල යනවා මීටර 25. ත්වරණේ දෙකයිනේ. එහෙනම් වස්තුවේ ආරම්භක ප්‍රවේගය අහන්නේ. කීයද? හරි. දැන් අහගන්නකො. t සමානයි බිඳුවේ මෙතන කියමුකෝ. තප්පර 10ක් ඇද්දි මෙතන. තප්පර 11ක් ඇද්දි මෙතන කියමු. 11 වෙනි තප්පරය තුල යන දුර මෙන්න මේ දුර තමයි මීටර 25ක් කියලා කියන්නේ. එතකොට අහන්නේ ආරම්භක වේගය කීයද කියලා. මම මේ ටිකක් දාන්නම් x කියලා. එහෙනම් හොඳට බලන්න. ඔන්න චුට්ටක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. ආරම්භක වේගය දීලා නැහැ. තප්පර 10ක් තුල අපි හිතමු ගියා කොච්චර දුරක්ද x කියලා. ඒක නෙමෙයි අහන්නේ. තප්පර 10 ඉඳලා 11 දක්වා ඒ කියන්නේ මොන තප්පරයේ තුලද 25ක් ගියා කියන්නේ. මොන තප්පර 11කදී ගිය දුර නෙමෙයි දීලා තියෙන්නේ. 11 වෙනි තප්පරයේ තුල දුර තමයි මීටර කීයක්ද 25ක් කියලා තියෙන්නේ. එහෙනම් අපිට සුළු කරලා ගන්න පුළුවන් මෙහෙම. මම ලියනවා මුල් තත්පර 10 සලකා. අගන්නකො අවසාන වේග මුකුත් හිතන්න එපා. ඒව දන්නේ නැතුව. ඒව දන්නේ නැහැ. මෙතන වේගවත් මෙතන වේගවත් දන්නේ නැහැ. එහෙනම් මම මුල් තත්පර 10 තුල ගත්තොත් මම v නැති එක දානවා s සමානයි ut ධන භාගයේ t වර්ගය. මෙතන ඉඳන් මෙතන දැම්මොත් මෙතන අවසාන වේගයේ v එක දන්නේ නැහැනේ. මෙතන ඉඳන් මෙතන දැම්මොත් ඒත් අවසාන වේගය දන්නේ නැහැනේ. ඒ නිසා අවසාන වේගය නැති ඒ කියන්නේ v නැති චලිත සමීකරණ මේකනේ. දානවා. එහෙනම් මුල් තත්පර 10ට දැම්මොත් s කියන්නේ x u වරක් 10
ධන භාගයයි ඒ 2යි 10 වර්ගය 1. ඊට පස්සේ මම දාන මුල් තත්පර 11 සලකා. මුල් තත්පර 10 කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් ගත්තොත් ඔන්න ගත්තා. 11 වෙනි තත්පරේකුත් මේක. මුල් තත්පර 11කවත් මුල ඉඳලා මෙතෙන්ටම. අයත් අපි දැම්මොත් s සමානයි ut ධන භාගය at වර්ගය මොකක්ද දෙන්නේ කියන්නේ? s කීයද? s කියන්නේ x ධන 25 ut t 11යි ධන භාගයයි a 2යි 11 වර්ගය 2. එහෙනම් ඔන්න අහන්නේ u නේ. එහෙනම් අපි මේක 2 තියෙනවා මේක 1 තියෙනවා දෙකෙන් කඩු කරන්න. බලන්න සුළු කරන්න පොඩි වෙලාවක් දෙන්න. කොහොමද එන්නේ? දෙකෙන් එක අඩු කරොත් 2 ඍණ 1 කොහොමද? x ධන 25න් x කියොත් එනවා 25. සමානයි කීයද? මෙතන එනවා u වරක් 11 මෙතන u වරක් 10. u මෙතන දෙකට දෙක කැපෙනවා මෙතන දෙකට දෙක කැපෙනවානේ. 11 වර්ගය කීයද? 121යි. 10 වර්ගය කීයද? 100යි. එහෙනම් 121කින් 100ක් ගියොත් 21යි. හරි. 11 සරක් 11 121යි 10 වර්ගයේ 100යි 121කින් 100ක් ගියොත් 21යි. එහෙනම් u සමානයි කීයද? 21 આવොත් 4යි ms ඍණ 1. ඔන්න අපි ආරම්භක වේගයට අගයක් ගත්තා. නිකන් හිතන්න ඔය කියන්නේ චලිතයේ ආරම්භකයේ 4යිනේ. හැබැයි තෝරණේ 2යිනේ. ඒක තේරුම් ගන්නකො මේ. තෝරණේ 2යිනේ. එහෙනම් තප්පරයක් ඇද්දි වේගය කීයද? 4 තිබ්බ එක 2ක් වැඩි වෙනවා 6යි. තව තප්පරයක් ඇද්දි 8යි 10යි 12යි 14 16 18 ඔහොම වැඩි වෙලා තප්පර 10ක් ඇද්දි මේ කීයද? 24ක් ms ඍණ 1 වෙනවා. හිතනකො 2 2 2 2 වැඩි වෙනවනේ. තප්පර 11ක් ඇද්දි 26ක් වෙනවා. එහෙනම් මේ චලිතය තුළ මේ තප්පරය තුළ මධ්‍යක වේගය කීයද? මෙතන 24යි නම් මෙතන 26යි නම් මධ්‍යක වේගය කීයද? 24යි 26යි එකතු කරලා දෙකෙන් බෙදපුවම 25යි. අන්න ඒ නිසා මේ තප්පරය තුළ යන්නේ 24ක්වත් 26ක්වත් නෙමෙයි මධ්‍යක වේගය 25යිනේ. එහෙනම් මේ තප්පරය තුළ යන්නේ කීයක්ද මීටර 25ක් කියලා එන්නේ. ඔන්නෝමයි ඒක අපි තේරුම් ගන්නේ. මොකද සමීකරණය සුළු කරලා අපිට ලේසියෙන් උත්තරයට ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට බලන්න. දා හතර ප්‍රශ්නේ බලන්න. නිසලතාවයේ සිට තුවරණයෙන් ගමන් කරන රථයක් ගමන් අරඹන රථයක් පළමු තප්පර 10 තුල 200ක් ගමන් කරයි නම් ඊළඟ තප්පර 10 තුල ගමන් කරන දුර අහන්න. ඇත්තටම ඔය ගාන හදාන ලේසිම ක්‍රමය තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින එක. හැබැයි අපි තාම ප්‍රවේග කාල ප්‍රස්ථාර කතා කරලා නැහැනේ. ඒ නිසා මෙහෙම හදමු. නිශ්චලතාවයෙන් ගමන් අරඹනවා. ඒ කියන්නේ ආරම්භක වේගය කීයද? 0යි. t කාලයක් තුල t කියන්නේ තප්පර 10යි. තප්පර 10ක් තුල යගේ තුවරණේ a ගිහිල්ලා යන දුර කීයද? මීටර් 200ක් යනවලු. තුවරණේ යන්නේ. එතකොට මේ තප්පරය තුල 10 තුල මීටර් 200ක් ගියාට ඊළඟ තප්පර 10 තුල ඊට වඩා වැඩි යනවා. ඒක x කියමු.
ඒ කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් මෙතන තප්පර 10කට යන්නේ x නම් මීටර 200 නම් මෙතනත් තප්පර 10කට යන්න ඕනේ මීටර 200 න් කියලා. එහෙම වෙන්නේ ඒකාකාර වේගයෙන් යද්දිනේ. දැන් තෝරණයෙන්ම කියද්දි එන්න වේගය වැඩි වෙනවනේ. එතකොට මේ තප්පර 10 තුල යනවට වඩා ඊළඟ තප්පර 10 තුල වැඩියෙන් යනවා. එහෙනම් x කියන එක අනිවාර්යෙන් 200ට වඩා වැඩි. බල හැදුවනම් ගෙදරේ තනියම උත්තරේ එන්න ඕනේ මීටර 600ක් කියලා. අපි බලමු. A B C. අපි තෝරණය කියලා හිතමු දිගටම. තප්පර 10යි මෙතනත්. හරි. බලන්න. එතකොට